ආයිබෝන් කියපොතේ ඔයාලා හැම දිනකටම දැන් ඉතින් අලුත් ගමනක් පටන් ගන්න අලුත් ජර්නි එකක් ලොකු ගමනක් පටන් ගන්න අපිට දැන් ලොකු ගමනක් යන්නට තියෙනවා ඒ වෙනුවෙන් ඔයාලා බොහොම සාදරයෙන් පිළිගන්නවා මේ ජීවිතේ කඩයිම වෙනුවෙන් මේක කියන තරම් යකා කලුත් නැහැ කියන තරම් යකා සුන්දරත් නැහැ මේක දෙපැත්තක් තියෙනවා හැබැයි මෙතනදී වැදගත් වන කාරණේ තමයි අපි මේ ගමන යන්නේ කොහොමද යන්නේ කාත් එක්කද කරන්නේ මොකක්ද මොන පාඩම් වලටද අපි අවධානය දෙන්න ඕන මොන විෂයන් වලටද අපි අවධානය දෙන්න ඕන එහෙම කියලා පොඩි තේරුම් බේරුමක් ඇති කරගන්න ඕන මේ මුලදී පළවෙනි දවසේ මගේ විෂය භෞතික විද්‍යාව මම ප්‍රවීණ පතුකමගේ මම ඔයාලට මාව හඳුන්වා දෙන්නම් ඔක්කොටම කලින් ඒ කියන්නේ පුතේ මෙහෙමයි මම 2010 අවුරුද්දේ කරුතර විද්‍යාලයෙන් ඉගෙනගෙන ගණිත අංශයෙන් කරුතර දිස්ත්‍රික්කයේ 11 වෙනියට සමත් වෙලා විෂයන් තුනටම ඒ තුනක් අරගෙන මම මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සිලෙක්ට් වෙනවා තේරීපත් වෙනවා ඊට පස්සේ මොරටු විශ්වවිද්‍යාලයේ සියලුම ළමයි අතරින් මාව ප්‍රධාන ශිෂ්‍ය නියෝජිතවරයා විදිහට පීඨාධිපතිතුමා තෝරාගෙන ඒ අවුරුදු 4ක කාලයක් මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගැනීමට සමගාමීව ඒ වෙනුවෙනුත් වැඩ කරලා ළමයින්ගේ හැසිරීම රටාව එයාලත් එක්ක ගනුදෙනු කරන විදිය එයාලා සහ ගුරුවරු අතර අදාළ ලින්ක් එක සම්බන්ධතාවය හදන කෙනා විදිහට මම අවුරුදු 4ක් කැම්පස් එකේ වැඩ කරනවා මොරටු විශ්වවිද්‍යාලයේ. ඉතින් ඊට පස්සේ තව අවුරුදු 2ක කාලයක් මම පර්යේෂකවරයෙක් විදිහට පර්යේෂණ ඉංජිනේරුවෙක් විදිහට විශ්වවිද්‍යාලය ඇතුලේ වැඩ කරනවා ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා මිත්‍රත්ව හවුල්කාර ගිවිසුමක ඒ වෙනුවෙන් නිර්මාණය කරපු ලැබ් එකක එකම ඉංජිනේර විදිහට මම වැඩ කරනවා අවුරුදු 2ක්. ඒකට මොරටු විශ්වවිද්‍යාලය, ජයවර්ධන විශ්වවිද්‍යාලය, යාපනීය විශ්වවිද්‍යාලය කියන ඒ විශ්වවිද්‍යාල තුනම එකට එකතු වෙලා අතන පොඩි කොලැබොරේෂන් එකක් තමයි ඉස්සරහට අරගෙන ගියේ. ඒකේ රිසර්ච් ඉංජිනේර විදිහට මම වැඩ කරනවා අවුරුදු 2ක්. ඊට පස්සේ තමයි පුතේ මම ඒ සියල්ලම අයිබෝන් කියලා විවෘත පන්ති එහෙම නැත්නම් මෑත්ස් ක්ලාසස් එහෙම නැත්නම් ලොකු ගෲප් ක්ලාසස් කරන්න කියලා පටන් ගත්තා. හැබැයි මගේ ඉගෙනීමේ ඉතිහාසය ගැන කතා කරොත් එහෙම ඒ ඉගෙනීමේ ඉතිහාසය සාමාන්‍යයෙන් අවුරුදු 10කට වැඩි දැන් 10 පැන්නත් අවුරුදු 10කට වැඩි මේ අවුරුද්දේ මැයි මාසේ අවුරුදු 10 පැන්නා. මේ අවුරුද්දේ මාර්තු මාසේ අවුරුදු 10 පැන්නා. ඉතින් 2010 තමයි මම ඒරල් කරපු අවුරුද්දේම තමයි මේක උගන්වන්න පටන් ගන්නෙ. මම මුල් කාලේ විෂයන් තුනම උගන්වනවා පුතේ. කම්බයින්ඩ් මැත්ස්, කෙමිස්ට්‍රි, ෆිසික්ස් කියලා තුනම ඉගෙනුවා. අවුරුද්දක් දෙකක් වගේ කාලයක් පුරාවට රෑ දවල් නිදි මරාගෙන මේක උගන්වලා මට ඇඟට වදින සබ්ජෙක්ට් එක තෝරගත්තා. මොකද හේතුව මම ඒ තුනක් ගන්න පුළුවන් වෙච්ච නිසා මට කම්බයින්ඩ් මැත්ස් එකයි කෙමිස්ට්‍රි එකයි ෆිසික්ස් එකයි තුනම එක වගේ තේරෙනවා. දැන් ඊට පස්සේ මට කල්පනා කරලා මට හිතට වදින වැඩි ගමනක් යන්න පුළුවන් ළමයින්ට වැඩිපුර අමාරු විෂය මොකක්ද කියලා තෝරාගෙන මම ෆිසික්ස් මේ වෙනුවෙන් භාවිතා කරා උගන්නගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා ෆිසික්ස් භාවිතා කළා. මගේ හිතේ පොඩි ලව් එකක් මේ ෆිසික්ස් වලට තිබ්බා. ඉතින් ඒකත් එක්ක තමයි මගේ ගුරු ජීවිතය ආරම්භ වෙන්නේ. එතකොට දැන් අවුරුදු 10ක විතර කාලයක් පුරාවට භෞතික විද්‍යාව මම අමුයෙන් උගන්වනවා. කිසි කතන්දරයක් නැහැ. අමුයෙන් භෞතික විද්‍යාව උගන්වනවා. මම විශ්වවිද්‍යාලයේ පාස් අවුට් වෙන්නේ. ඒ කියන්නේ එළියට එන්නේ 2015 අවුරුද්දේ 2015 අන්තිම නැත්නම් 16 මුල වගේ වෙනකොට විශ්වවිද්‍යාලේ අපි එළියට එනවා. ඉතින් විශ්වවිද්‍යාලේ එළියට ඇවිල්ලා අපිට ඉංජිනේරුවෝ විදිහට රැකියාවක් කරගෙන යන්න පුළුවන්. කැමති නම් අපේ දෙයක් පටන් ගන්න පුළුවන්. ඉතින් මගේ ඇඟේ තිබිච්ච දේ ගුරු ඉගැන්වීම නිසා, ගුරු වෘත්තිය නිසා පාසලකට ගිහින් උගන්වනවට වඩා මට මේක හොඳයි කියලා හිතෙච්ච නිසා මේකෙන් මට වැඩිපුර ළමයින්ට සමීප වෙන්න පුළුවන් සහ මේක හොඳ ආයෝජන ශාස්ත්‍රයක් නිසා මම ගුරු වෘත්තියට යොමු වෙනවා ඉස්සර ඉඳන්ම. ඉතින් මුදේ ඔන්න තමයි මගේ කතාව. ඉතින් දැන් ඇතිනේ මම ගැන කිව්වා ඇතිනේ. දැන් ඔයගොල්ලෝ මෙතන ඉන්නේ මම ගැන අහනවට වඩා මම උගන්වන්නේ කොහොමද? උගන්වන්නේ මොකක්ද? ඔයගොල්ලෝ ඉගෙන ගන්න භෞතික විද්‍යාව මොකක්ද? මොකද්ද මේ භෞතික විද්‍යාව කියලා කියන්නේ කියන එක ගැන දල අදහසක් ගන්න.
ඔයාලගේ වෙලාව වැඩිපුර කන්නත් බෑ. ඒ නිසා උපරිම මේ ටයිම් එක පැයකට සීමා කරනවා. දැන්ටමත් විනාඩි 15ක් විතර ගිහිල්ලා ඉවරයි. අපේ පොඩි පුංචි වෙලාවක් දුන්න පුතේ මේ අද අයහපත් කාලගුණ තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. මේ අකුණු ගැහිමත් එක්ක මට ළමයි දැන් 10 දිනක් 15 දිනක් විතර කතා කරලා කිව්වා සර් අකුණු ගහනවා එන්න විදියක් නැහැ මේ ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් මට තේරෙනවා මම රෙකෝඩින් එකක් දාන්නම්. හැබැයි ඒක අද රෑම හෝ හෙට වෙනකොට මේක රෙකෝඩින් එක දාන්නම්. ඒතර අපිට පුළුවන් ඒකත් එක්ක ඔයගොල්ලන්ගේ එක බෙදා ගන්න මේ අපේ අත්දැකීම. හොඳයි. භෞතික විද්‍යාව කියලා කිව්වට පස්සේ පුතේ ඕගොල්ලන් දැන් උසස් පෙළ විද්‍යාව තෝරා ගැනීමේදී උසස් පෙළ විද්‍යාව තෝරා ගැනීමේදී මේ තෝරා ගැනීම ආදරණීය දුවේ පුතේ ප්‍රධාන කොටස් දෙකකට වෙන වෙනවා. ජීව විද්‍යාව සහ භෞතික විද්‍යාව. ජීව විද්‍යාව සහ භෞතික විද්‍යාව කියලා ප්‍රධාන කොටස් දෙකකට මේක වෙන වෙනවා. අපි සරලව තේරෙන සිංහලෙන් කිව්වොත් එහෙම බයෝ කරන ළමයි හවු වෙන්නේ මෙන්න මේකට, මැත්ස් කරන ළමයි හවු වෙන්නේ මෙන්න මේකට. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති IT කරන දරුවෝ කොහෙද හවු වෙන්නේ කියලා. පුතේ IT කරන දරුවෝ මේකට නෙමෙයි ඒක පොදු විෂය ධාරාවට තමයි හවු වෙන්නේ. එතකොට මේ ජීව විද්‍යාව හදාගන්න එහෙම නැත්නම් භෞතික විද්‍යාව හදාගන්න දෙකම පොදුවේ විද්‍යා විෂයන් ඉගෙන ගන්න දරුවන් විදිහට තමයි අපි හඳුන්වන්නේ. නමුත් මේකේ වෙන්කිරීම තියෙන්නේ බයෝ කරන ළමයි, සයන්ස් කරන ළමයි සහ මැත්ස් කරන ළමයි කියලා. එහෙම නෑ පුතේ. සයන්ස් කරනවා කියලා කිව්වට පස්සේ ඒකට ගණිතයත් අදාළයි, භෞතික ජීව විද්‍යාවත් අදාළයි. රයිට්? නමුත් මේ ශේෂ්ත්‍ර දෙකම පොදු කාරණයක් තියෙනවා. ඒ පොදු විෂය තමයි මේ පොදු කාණ්ඩය තමයි ඉකෝ ඇග්‍රි එහෙම නැත්නම් ෆිසික්ස් නැත්නම් කෙමිස්ට්‍රි ඔයගොල්ලන්ට මේ විෂය එක මේ ඉකෝ බයෝ එක ඉකෝ මැත්ස් එක ඔයගොල්ලන්ට මේ විෂයන් තුනෙන් දෙකක් හදාගන්න පුළුවන්. තව විෂයන් තියෙනවා. මම මෙතන මේ ලියුවේ පොදුවේ බහුතරයක් දෙනා හදාගන්න විෂයන්. එතකොට පුතේ ඇග්‍රි ෆිසික්ස් කෙමිස්ට්‍රි මේ තුනෙන් දෙකක් සහ මැත්ස් හෝ මේ තුනෙන් දෙකක් සහ බයෝ ඔයාලට හදාගලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ ඉදිරි අනාගතේ විශ්වවිද්‍යාල ජීවිතයේ ඔයගොල්ලෝ යන්නේ කොහෙටද? ඉගෙන ගන්න මොකද උපාධිය කියන එක හරියට තේරුම් ගන්න. මේ ගෲප් එකේ මුලින් ඉඳන් හිටපු වගේ ප්‍රොස්පෙක්ට් ෆිසික්ස් ගෲප් එකේ මුලින් ඉඳන් හිටපු දරුවන්ට දකින්නට පුළුවන්කමක් ලැබෙන්න ඇති. කොළඹ විශ්වවිද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ නෙමෙයි මොරටු විශ්වවිද්‍යාලයේ පෙරදින විශ්වවිද්‍යාලයේ ලස්සන හදපු වීඩියෝස් කොහොමද කියලා. අද මම ඔයගලන්ට අප්ලෝඩ් කරනවා කොළඹ කැම්පස් එකේ මෙඩිකල් ෆැකල්ටිය සම්බන්ධයෙන් තිබිච්ච පොඩි හදපු වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක මම අද අප්ලෝඩ් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ තියෙන මොනවද කියලා. ඉතින් මේ විෂයන් ඉගෙනගෙන ඔයගලන්ට යන්න තියෙන්නේ කොහෙටද කියන එක පිළිබඳව ගැඹුරු අවබෝධයක් දෙන්න ගියොත් එහෙම මේක මේ වෙලාවට ගැලපෙන්නේ නැහැ පුතේ. හේතුව තමයි ඒක ටිකක් ගැඹුරට ගිහිල්ලා විෂයන් බෙදි යනකොට සැලකිය යුතු මේ ගැඹුරකට ඒක යනවා. මේ වෙලාවට ටිකක් වැඩි බෝරින් වෙනවා. ඒක නිසා මම ඒක ගැන වැඩි කතා කරන්නේ නැහැ. මම දලව කියන්න සාමාන්‍යයෙන් භෞතික විද්‍යාව හදාගලා ඉන්න නැත්නම් A level maths කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම කට්ටිය අතුරින් කෙනෙක් වෙන්න. ඔයාලට කොහොමද ඉංජිනේරුවෙක් වෙන්නේ? ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. මම මැත්ස් කරලා ඉවරලා ඉංජිනේරුවෙක් වෙච්ච කෙනෙක්. ඔයාලට පුළුවන් විද්‍යාඥයෙක් වෙන්න. සයන්ටිස්ට් කෙනෙක් NASA එකේ වැඩ කරන අන්න ඒ වගේ සයන්ටිස්ට් ලෙවල් එකට යන්න පුළුවන්. රිසර්ච් කරන දැන් ඔය කියන්නේ කොරෝනා වෛරස් එක මෙහෙමයි නැත්නම් ආකාශ වස්තුවක් එනවා මෙන්න මෙහි ඒ ආකාශ වස්තුව දැන් පෘථිවිය ළඟින් යන්නේ එහෙම ගණන් හදලා කියන්නේ අන්න ඒ වගේ විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. ඊළඟට ඔයාලට පුළුවන් ප්‍රමාණ සමීක්ෂණය කරන ප්‍රමාණ සමීක්ෂකයෙක් වෙන්න. ඒක ටිකක් තේරෙනවා මදි. ප්‍රමාණ සමීක්ෂණය කියලා කියන්නේ බිල්ඩින් එකක් හදන්න කලින් ප්ලෑන් එක දිහා බලලා මේ බිල්ඩින් එකට මෙච්චර ප්‍රමාණයක් යනවා මේ බිල්ඩින් එකට මෙච්චර ප්‍රමාණයක් යනවා අර එතකොට මෙච්චර ලාභයක් තියෙනවා කියලා බිල්ඩින් එක හදන්න ඉන්න සල්ලිකාරයාට මේක තේරුම් කරවලා එයාගේ යන වියදම එහෙම අඩු වැඩි කරලා හරිම ඵලදායී විදිහට ඒ බිල්ඩින් එක හදන්න උදව් කරන කෙනාට තමයි පුතේ මේ ප්‍රමාණ සමීක්ෂකයා කියලා කියන්නේ.
QS කියලා කියන්නේ ඕක තමයි. QS quantity survey. quantity survey කියලා කියන්නේ ඕකට QS. ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් මිනිත්තුරුව එක වෙන්න. මිනිත්තුරුව කියන්නේ කොහොමද? ඉඩම් වල නඩලා මෙච්චර ප්‍රොජෙක්ට්ස් ගන්නක් තියෙනවා මෙච්චර අක්කර ගන්නක් මෙතන තියෙනවා. ඒ විදිහට මිනිත්තුරුවක් වෙන්න පුළුවන්. මිනිත්තුරුව කියලා කියන්නේ නිදහසේ මැරෙනකම් සල්ලි හම්බ කරන්න පුළුවන් වෘත්තියක්. අවසානයේදී අපි හැමෝගෙම බලාපොරොත්තු ඕකනේ. හැමෝගෙම ඒක තමයි මිනිත්තුරුවක් වෙන්න පුළුවන්. right ඊළඟට ඔයගොල්ලෝ කැමති නම් පරිගණක විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. පුතේ පරිගණක විද්‍යාඥයෙක් මේකෙන් විතරක් නෙමෙයි වෙන්න පුළුවන්. තව විෂයක් තියෙනවා IT කරත් වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් එන මේ භෞතික විද්‍යාව මැත්ස් කරලා එන පරිගණක විද්‍යාඥයෝ ලංකාවේ ඉහළම වැටුප් තලයේ හිමි කට්ටිය. ඉහළම වැටුප් තලය. ඒක ඉතා ඉහළ වැටුප් තලයක්. ඒ කියන්නේ ඒගොල්ලෝම අයිති වෙන්නේ මෙන්න මේ ඉංජිනේරු වෘත්තියට. ඊළඟට මම මේ බලව ඔයාලට තේරෙන කාරණා ටිකක් දෙන්නේ. right ඊළඟට ජීව විද්‍යාව හදාගන්න කෙනෙක් විදියට ඔයාලට පුළුවන් පුතේ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඊළඟට දන්ත වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඊළඟට පශු වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඊළඟට ඔයාලට පුළුවන් පුතේ විද්‍යාඥයෙක් වෙන්න. right ඊළඟට නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. හෙද වෘත්තිය ලෝකේ ඉහළින්ම පිළිගන්න වෘත්තියක් පුතේ. ඒක වෙන්නත් පුළුවන්. හෙද වෘත්තියට වෙන්නත් පුළුවන්. ඊළඟට මේක කරන්නේ තව ගොඩාක් යනවා නේ. මාර කොටයක් මේක විතරම ලියලා ඉවර කරන්න බෑ මේ වෙලාව ඇතුළත. ඒ තරම් විශාල ශාස්ත්‍රයක් තියෙනවා. ඔයාලට අනාගතයේ වෙන්න පුළුවන් මේ චරිත මේ බෝඩ් එකේ ලිව්වොත් මට මේ වෙලාව මදි. ඒ තරම් ගැඹුරට මේක යනවා. මම මේ ප්‍රධාන කීපයක් ලිව්වේ සාමාන්‍ය ලංකාවේ වැඩිපුර කතා බහට ලක් කරන කාරණා කීපයක්. ඊළඟට මේ දෙක හැදෑරුවම මේ දෙකට විතරක් නෙවෙයි ආර්ට් කරත් කොමර්ස් කරත් සාහිත්‍ය විෂයන් හදාරන්නේ නැති ළමයින්ට සාහිත්‍ය විෂය හැදෑරුවොත් ඒක වෙන්න බෑ. සාහිත්‍ය විෂය හදාරන්නේ නැතුව වෙන ඕන විෂයක් කරන කෙනෙක්ට පුළුවන් නීතිඥ වෘත්තිය හදාරන්න. ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්. right ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් පුතේ ඕගොල්ලෝ මේ අත තියලා තියෙන්නේ නිකන් හම් වෙන ස්විප් එකකට. මොකද නිකන් හම් වෙන ස්විප් එකකට. ඇයි මම එහෙම කියන්නේ? ආදරණීය දුවේ පුතේ මේ ලංකාවේ නිදහසින් පස්සේ දියුණු වෙච්ච ශාස්ත්‍ර දෙකයි තියෙන්නේ. මේ ලංකාවේ 1948 පෙබරවාරි 4 වෙනිදා හම්බෙච්ච නිදහසින් පස්සේ ලංකාවේ පරිපාලනය ඇතුලේ දියුණු වෙච්ච ශාස්ත්‍ර දෙකයි තියෙන්නේ. එකක් තමයි පුතේ අධ්‍යාපන ශාස්ත්‍රය. ලෝකේ අංක 1 බුද්ධිමතුන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් අපි සතුටුයි. ඕගොල්ලෝ ඒකේ ප්‍රතිඵල. ඔයාලා ඒ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵල. ඊළඟට ලෝකයේ අංක 1 වෛද්‍යවරුන් සපයන වෛද්‍ය වෘත්තිය අපි සතුටුයි. right වෛද්‍ය වෘත්තිය අපි සතුටුයි. ඒ දෙකම එහෙම නැත්නම් නිදහස් සෞඛ්‍ය සේවයක් අපි සතුටුයි. ලෝකෙ පුතේ දැන් මේ කොරෝනා වෛරස් වලට වැක්සින් කරන කාලේ මේ වැක්සින් ගහනකොට අපි හැමෝටම එක වැක්සින් එක ගන්න දෙනවානේ. දැන් ලෝකෙ පුරා මේ වැක්සින් එක මේ ඉන්ජෙක්ෂන් එක ගහන්නේ කොහොමද කියන එක පිළිබඳව විවිධ මත පහළ වෙනවා. හැබැයි ලංකාවේ වැක්සින් ගහන විදිය ගැන මේ ඉන්ජෙක්ෂන් ගහන විදිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. හේතුව තමයි ඉස්සර ඉඳන් ලංකාවේ හොඳ වෛද්‍ය ශාස්ත්‍රයක් එහෙම නැත්නම් සෞඛ්‍ය ශාස්ත්‍රයක් තිබ්බ නිසා දැන් මේ වෙනකොට ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වැක්සිනේෂන් මේ process එක මේ procedures හොඳට ක්‍රියාත්මක වෙනවා. මොකද ඒක ඉතාම ඉහළ මට්ටමින් තිබිච්ච එක. ඒ දෙකටම හේතු වුණේ පුතේ මේ දෙකේම තිබෙන නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය. ලංකාවේ 48 ඉඳන් කණ්ණංගර් මහත්තයාට පින් සිද්ධ වෙන්න නිදහස් අධ්‍යාපනය තිබ්බා. ඒ වගේම නිදහස් සෞඛ්‍යයක් බිහි වුණා. ඒ නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල විදියට ඒ ශාස්ත්‍ර දෙකේ ලෝකයේ අංක 1 මට්ටමේ ඉන්න අපිට මේ වෙනකොට පුළුවන් ගමක් හම්බ වෙනවා මේ පුංචි දූපතට. ඒක නිසා පුතේ ඕගොල්ලෝ මේ පය තියන්නේ අන්නේ අංක 1 ශාස්ත්‍රයට යන්න පුළුවන් මාර්ගයකට. ඒ කියන්නේ A level. A level වලින් පාස් වෙන ළමයාට තමයි වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. A level වලින් පාස් වෙන දරුවට තමයි ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. ප්‍රමාණ සමීක්ෂකයෙක් වෙන්න පුළුවන්.
පරිගණක විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. ඊළඟට අභ්‍යවකාශ ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. හොඳ ලෝකෙ පිළිගත්තු දන්ත වෛද්‍යවරයෙක්, ස්නායු වෛද්‍යවරයෙක්, ශල්‍ය වෛද්‍යවරයෙක් වචනෙන් කියලා ඉවර කරන්න බෑ පුතේ. ඒක නිසා මේකෙන් බොහෝම කෙලවරකට යන්න පුළුවන් ඉමක් කොනක් නැති සාගරයකට අඩිය තියනවා වගේ වැඩක් තමයි ඕගොල්ලෝ දැන් මේ මාසේ ඉඳන් මේ කරන්න පටන් ගන්නවා. ඉතින් ආදරණීය පුතේ සයන්ස් කිරීම පිළිබඳව මීට වඩා මට විස්තර කරන්න බෑ. මොකද හේතුව ඒකෙන් හම්බෙන බෙනිෆිට් එක, ඒකෙන් හම්බෙන වාසිය ඕගලන්ට අර වචනෙන් විස්තර කරන්න බැරි අනිර්වචනීය වාසියක් තියෙනවා. ඒක නිසා මේ විෂය අනිවාර්යෙන් හදාගන්න. සමහර විට මේ වෙනකොට ඕගොල්ලෝ තාක්ෂණ විෂයන් පිළිබඳව පොඩි ආරංචි වලට ගිහිල්ලා ඇති තාක්ෂණ විෂය හැදෑරුවම පස්සේ ඉක්මනින් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් එහෙම කියලා. ඒවා බොරු කතා පුතේ එහෙම වෙන්න බෑ. ඒ නිසා මේ දේවල් වලට අහු වෙලා ඔයාලගේ අනාගතේ අඩාල කරගන්න එපා. අඩාල කරගන්න එපා. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අඩාල කරගන්න එපා. හොඳයි. මේක තමයි ඔයාලගේ ගෝල් එක. මේක තමයි පුතේ ඔයාලගේ අරමුණ. මගේ ජීවිතේ මම ඉරව කරන කාලේ මට තිබ්බ අරමුණු තුනක්. පළවෙනි අරමුණ තමයි පුතේ ඒ තුනක් දාන එක. දෙවෙනි අරමුණ තමයි දිස්ත්‍රික්කේ පළවෙනි 10 දෙනා අතරට එන එක. තුන්වෙනි අරමුණ තමයි මගේ Z ස්කෝර් එක 2.0ට වඩා වැඩි අගයක පවත්වා ගැනීම. 2.0ට වඩා වැඩි අගයක පවත්වා ගැනීම. ඔය අරමුණු තුනේ මගේ ටාගට් තුනේ මට යන්න පුළුවන්කම හම්බුනේ ටාගට් දෙකකට විතරයි. හැබැයි රිසල්ට්ස් එනකොට නම් මම ටාගට් තුනටම ගිහිල්ලා තිබ්බා. පස්සේ අපේ දිස්ත්‍රික් ෆස්ට් වෙනස් වුණාම මම මුලින්ම මගේ රැන්ක් එක ආවේ දිස්ත්‍රික් 10 වෙනියා කියලා. පස්සේ ඒක 11ට අඩු වුණා. අපි හැමෝම එකක් පල්ලයට බැස්සා. දිස්ත්‍රික් ෆස්ට් වෙනස් වුණා. ඒ අවුරුදු විශේෂයෙන් කිච්ච වැඩක් ඒක. ඉතින් ජීවිතේ මම ස්ථිර අරමුණක් තිබ්බ කොහොම හරි ඒ තුනක් දානවා කියලා මම ඒක ඒ තුනක් ගත්තා පුතේ. ඉසෙට් එක 2.0 දා ගන්නවා කියලා මම හිතන් හිටියා. හැබැයි මම දාගත්තා 2.2.71. මම ඒ ටාගට් එකත් කොහොම හරි අචීව් කරා. මට දිස්ත්‍රික්කේ 10 වෙනියට එන්න බැරුණා. වෙන්න හම්බුනේ 11 වෙනියා. ඒක නිසා මගේ අරමුණ තියෙන්නේ ඔයා අයිලන්ඩ් ෆස්ට් වෙන්න නම් අයිලන්ඩ් සෙකන්ඩ් වෙන්න එතනට ඔයව අරන් යන්න. මොකද 10 වෙනියා වෙන්න බලාගෙන ඉඳලා 11 වෙනියා වෙන්න වුණාම ඒකට හිතට දැනෙච්ච වේදනාව මට තාම මතක් වෙනවා. තාම දැනෙනවා හිතට. හරි. ඒක නිසා ඔයාලා අරමුණ මොකද්ද? ඒ අරමුණට අරන් යන්න කාරණේ වෙනුවෙන් තමයි මම මේ උසස් පෙළ උගන්වන්න පටන් ගත්තේ. එහෙනම් පුතේ අපි යන්නේ භෞතික විද්‍යාව පැත්තට. මොකක්ද මේකේ මේ භෞතික විද්‍යාව ගැන කතා කරන්න තියෙන්නේ? දැන් භෞතික විද්‍යාව කියන කාරණේ ගත්තම භෞතික විද්‍යාව කියන කාරණේ අරපස් පුතේ මේකේ ප්‍රධාන වශයෙන් මේක පුතේ පාඩම් 11ක්. පාඩම් 11ක් තියෙනවා. ඔහොම 11ක් වෙනකන් තියෙනවා. ඕකලන්ට පළවෙනි පාඩමේ මිනුම් මේකක පාඩම. දෙවෙනි පාඩම පුතේ යාන්ත්‍ර විද්‍යාව. මේ මිනුම් ඊළඟ පාඩම් තියෙනවා. ඕගොල්ලෝ ජීවිතේ O level වලදී ශිෂ්‍යත්වයේදී නැත්නම් 6 වසර 7 වසර 8 වසර 9 වසර 10 වසරේදී විවිධ පාඩම් ඉගෙන ගන්නට ඇති. හැබැයි කැම්පස් එකකට ඔයගොල්ලෝ ගියා මීට වැඩිය ලොකු පාඩමක් ඉගෙන ගන්නේ නැත. මේක පුතේ හරි ලස්සන ජර්නි එකක්. මාස 5ක් 6ක් යන ජර්නි එකක්. සෑහෙන කාලයක් මේක ඉගෙනගෙන මේකෙන් තමයි යා මේ ෆිසික්ස් වලට අදාළ මූලික පදනම නිර්මාණය කරන්නේ. ඕගොල්ලන්ගේ O level මානසිකත්වයෙන් ගලවලා A level වලට ගන්න පුතේ මෙන්න මේ පාඩම. එතකොට මේ පාඩම වෙනුවෙන් සිලබස් එකේ සාමාන්‍ය මාස 5කට 6කට වඩා වැඩි කාලයක් වෙයි වෙනවා. හේතුව මේකේ තමයි ඔයාලගේ ඔළුව හදලා හිතන thinking patterns වෙනස් කරලා හිතන පරාසය වෙනස් කරලා ගැඹුරින් හිතන්න පුළුවන් දරුවෙක් බවට පත් කරන්නේ මෙන්න මේ පාඩමේදී. ඊට පස්සේ පුතේ මේක අපිට ආයෙ හම් වෙනවා කෙලවරට ගියාම චුම්බක ක්ෂේත්‍ර කියලා පාඩම. මේ චුම්බක ක්ෂේත්‍ර කියන පාඩමේදී අපි පුරුදු වෙනවා පුතේ 3D හිතන්න, ත්‍රිමාණව හිතන්න. මෙහෙම වෙනවා මෙහෙම කොහොම හිතින් හිතලා රූපය හිතින් නිර්මාණය කරගෙන කොලෙක් ඒකේ කට්සල ගහලා හදලා ගාන හදන්න පුරුදු වෙනවා. ඒ නිසා ත්‍රිමාණව හිතන්න. ත්‍රිමාණ අවකාශයේ හිතීමේ හැකියාව වර්ධනය කරන්නේ මෙන්න මේ චුම්බක ක්ෂේත්‍ර කියන පාඩම. ඊළඟට මේකේ තව පාඩමක් තියෙනවා අපිට ප්‍රමාණ වේගයක දාලා විදුලිය
ධාරා විද්‍යාවේ පාඩම කියලා කියන්නේ පුතේ මේ ගෙදර ඒ කරන්ට් එක යන කරන්ට් සිස්ටම් එක තියෙන්නේ. මෙන්න මේ කරන්ට් සිස්ටම් එකේ කරන්ට් කියන්නේ කොහොමද? ප්‍රතිරෝධකයක් කියලා කියන්නේ මොකක්ද? ඕම් නියමය කියලා කියන්නේ මොකක්ද? අකර්මණ්‍ය ප්‍රතිරෝධය කියලා කියන්නේ මොකක්ද? ඊළඟට විභවාන්තරය කියලා කියන්නේ මොකක්ද? ඒක මනින්නේ කොහොමද? වෝල්ට් මීටරයක් කියලා කියන්නේ මොකක්ද? මීටරයක් කියලා කියන්නේ මොකක්ද? ඒක දෙල්ලන් ටිකක් තියෙනවා මේකේ. බොහොම රසවත් කොටස් පොතේ. ඊට පස්සේ ඔයගොල්ලෝ 11 වෙනි පාඩම විදියට හම්බෙනවා. 11 වෙනි පාඩම විදියට හම්බෙනවා. පදාර්ථයේ විකිරණ. ඔය පදාර්ථයේ විකිරණ කියන පාඩමේදී පුතේ ඒකෙදි තමයි මෙච්චර කාලයක් තිබිච්ච පරණ ෆිසික්ස් ටික කකුල් දෙකෙන් අල්ලලා පොළේ ගහන පාඩම. ඒ කියන්නේ ඔයගොල්ලෝ අහලා ඇති ක්වොන්ටම් ෆිසික්ස් කියලා කියන්නේ ක්වොන්ටම් භෞතිකය. අන්න ඒ ක්වොන්ටම් ෆිසික්ස් ගැන යම් අදහසක් ගන්න පුළුවන් මේ පාඩමෙන් පස්සේ. ඒ කියන්නේ පදාර්ථය හැදලා තියෙන්නේ පරමාණු වලින්. පරමාණු ඇතුළට ගියාට පස්සේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන තියෙනවා. ප්‍රෝටෝනිය ඇතුළට ගිහිල්ලා, නියුට්‍රෝනිය ඇතුළට ගිහිල්ලා එයාගේ ඇතුළේ ඉන්නේ කවුද කියලා බලන්න අපිට හැකියාවක් හම් වෙනවා මෙන්න මේ පාඩමේදී. ඊළඟට මේක 10 වෙනි පාඩමේදී අපිට මේක කලින් හම් වෙනවා යාන්ත්‍රික ගුණ. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියලා පාඩම. මේ පාඩමේදී විවිධ දේවල් ප්‍රමාණයක ඉගෙන ගන්නවා පුතේ. මේ කොන්ක්‍රීට් බීම් ගැන ඊළඟට යකඩ කම්බි ඇදෙන කරන ඒවා ගැන ඒවා කැඩෙන්නේ කොහොමද? උතර බිල්ඩින් එකක් හදනකොට ඒ බිල්ඩින් එකට බර දරන්න පුළුවන් විදිහට එයාගේ හරස්කඩ හදන්නේ කොහොමද? ඒ පිළිබඳව යම් ගණිතමය අවබෝධයක් මේ පාඩමේදී හම්බෙනවා. ඕගොල්ලෝ නිකමට හිතලා නැද්ද? වැහි බිඳුවක්යි ගෝලාකාර විදිහට එන්නේ. නික ආසන්න ගෝලාකාරයි නේද? නිකම් ගත්තොත් එහෙම වතුර බිඳුවේ හැඩයක් තියෙනවනේ. ඇයි වතුර බිඳුව මේ හැඩයට එන්නේ? ඒක එන්න බැරිද කොටුවක් විදියට? ඒක එන්න බැරිද උලක් විදියට? ත්‍රිකෝණයක් විදියට එන්න බැරිද? අන්න ඒක පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඔයගලන්ට මේකෙදි ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි පුතේ. නැනෝ තාක්ෂණය කියලා කියන්නේ මොකද්ද? නැනෝ තාක්ෂණයට පදනම් වෙන මූලික කාරණා මොකක්ද කියන එක මේ පාඩමේදී යම් අදහසක් ලබා දෙනවා. ගැඹුරට යන්නේ නැහැ. පැහැදිලිද? මම මේ නිකන් කියන්නේ ඔයාලට යන්න තියෙන ගමන පිළිබඳව. හරි? එතකොට ඊළඟට කම්පන කියලා පාඩමක් තියෙනවා. ඒ කම්පන කියන පාඩමේදී තමයි හඬ නිර්මාණය වෙන්නේ කොහොමද? ආලෝකය කියලා කියන්නේ මොකක්ද? ආලෝකයෙන් අපිට කාච වලින් ක්‍රිස්ප වලින් කරන්නේ මොකක්ද? නිව්ටන් මේ සුදු ආලෝකය ආවම පස්සේ නිව්ටන්ගේ වර්ණාවලිය ගත්තාම පස්සේ ඒක වර්ණ හතකට කැඩෙන්නේ කොහොමද? ඇයි රතු පාට යටින් තිබිලා ඇයි උඩින් තිබිලා ඇයි දම් පාට යටින් තියෙන්නේ? ඇයි පාරේ යනකොට තියෙන සිග්නල් ලයිට්ස් වලට ඇයි රතු පාට දාලා තියෙන නවතින්නේ? ඒකට දාන්න බැරි දම් පාට. ඒකට දාන්න බැරි කහ පාට. රතු පාට දාන්න හේතුවක් තියෙනවා පුතේ. ඒ හේතු ගැන කතා කරන්නේ මෙන්න මේ කියන කම්පන කියන පාඩම. මේ පරිවිද්‍යාවේ තුන්වෙනි පාඩම කම්පන කියන පාඩම. ඒක නිසා පුතේ මේ විෂය කවුරුන් හෝ කියනවා නම් මේක නීරසයි කියලා. කවුරුන් කියනවා මේක අමාරුයි කියලා. එක්කෝ ඒ පුද්ගලයා ඒ පාඩම නිවැරදිව ඉගෙනගෙන නැහැ. එක්කෝ ඒ පුද්ගලයාට ඒ පාඩම නිවැරදිව කෙනෙක් උගන්වන්න නැහැ. මේ විෂය ඊටාම රසවත් පුතේ. ඊටාම රසවත් හරි ප්‍රායෝගිකයි. පොල් ගෙඩියක් ගහකින් බිමට වැටෙන්නේ කොහොමද? වැහි බිඳුවක් අහසේ ඉඳන් පොළොවට එන්නේ කොහොමද? ගොඩනැගිල්ලකින් උඩ ඉඳන් ගලක් ඇත ඇරියම් පල්ලහැට ගිහලා වැටෙන්නේ කොහොමද කියන එක වගේ සරල තැන ඉඳන් පරමාණු ඇතුළට ගිහිල්ලා නියුට්‍රෝන ඇතුළට ගිහිල්ලා මේක ඇතුලේ තියෙන ක්‍රියාකාරීත්වය මොකක්ද කියන එක පිළිබඳව බොහෝම විචිත්‍රවත් දේවල් ප්‍රමාණයක් ඔයාලට මේ භෞතික විද්‍යාව කියන විෂය යටතේ ඉගෙන ගන්නට ලැබෙනවා. ඕක තමයි පුතේ කතන්දරේ. right? භෞතික විද්‍යාව පිළිබඳව තද අදහසක් තමයි මම මේ දුන්නේ. ඊළඟට මේකේ තාපය කියන පාඩමක් තියෙනවා. ඒ තාපය කියන පාඩමේදී මම උගන්වනවා. මම දන්නේ අනිත් පුරුදු ගණනවලද කියලා කියන්නේ මම උගන්වනවා. ඩීසල් එන්ජින් මේ වෙන්නේ මොකද්ද? පෙට්‍රල් එන්ජින් මේ වෙන්නේ මොකද්ද? පෙට්‍රල් එන්ජින් මේ රත් කරන්නේ කොහොමද తాවකාලිකව? මොකද පුතේ ඉස්සරින් නම් මම ඔක පුරුද්දක් විදිහට උගන්වනවා. 2010 නම් මම උගන්වනවා. මම ඉගෙන ගත්ත කාරණා මම උගන්වනවා. විභාගයේ සිලබස් එකට ඔක අහලත් නැහැ. සිලබස් එකේ වැඩි විස්තර කරලා නැහැ. හැබැයි 2013 තාපය කියන ගානට ආවා පෙට්‍රල් එන්ජිමක ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් අදහසක් එක්ක පොඩි ගානක්. ඊළඟට පුතේ ඩීසල් එන්ජිමක අහන්න පුළුවන් විභාගෙට. මොකද හේතුව විභාගෙදී අහන්නේ සිලබස් එකේ තියෙන ප්‍රමාණයෙන්ම මායිමෙන්ම නෙමෙයි. එතනින් එහාට පොඩ්ඩක් ළමයාගේ පරිකල්පනයෙන් කොච්චර මෙයාට උත්තර දෙන්න පුළුවන්ද කියන එකත් බලනවා. ඒක නිසා තමයි ඔය A level කියන එක ටිකක් අමාරුයි කියලා කියන්නේ. ඒක අමාරු වෙන්නේ පුතේ විෂය අමාරු නිසා නෙමෙයි.
ඒක අමාරු වෙන්නේ ඒ පුද්ගලයා හරියට ඉගෙනගෙන නැති නිසා. හරි? ඒක නිසා මේ විෂයන් වලට හේතුවක් ලබා ගැනීම කියන එක මහා අරුම පුදුම කාරණයක් නෙමෙයි. ඒක ඔයාලට පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්, පහසුවෙන් ලබා ගන්න පුළුවන් රිසල්ට් එකක්. ඒක මම අරන් තියෙන්නේ මට තියෙන්නේ ඕගලන්ට ඒක ගත්තු විදිය කියන්න විතරයි. ඒක හරි පහසු වෙන්නේ. ඒකට අවශ්‍ය වෙන්නේ එදිනෙදා වැඩ කිරීම විතරයි. එදිනෙදා වැඩ කරනවා නම් ගුරුවරයා දෙන දේ හරියට නිවැරදිව කරනවා නම් ඒ ටාගට් එක ඇත්තටම අමාරු ටාගට් එකක් නෙමෙයි, හරිම පහසු, ඉතාම ආසාවෙන් ගමන් කරන්න පුළුවන් මාර්ගයක් සහ අරමුණක්. දැන් අපි උගන්වන අපේ වැඩ පිළිවෙල පිළිබඳව. දැන් අංක 1 පළවෙනි කාරණේ තමයි සාමාන්‍යයෙන් පන්ති පවත්වන්නේ සතියේ දවස් 1යි මාසෙට දවස් 4යි. මට ඒ කාලය ප්‍රමාණවත් නැහැ. හේතුව තමයි ඔයාලට උගන්වනකොට අවධානය යොමු කරන්න ඕන ප්‍රධාන තැන් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි නිවැරදි සිද්ධාන්ත ඉගෙන ගන්න ඕන. දෙවෙනි එක ප්‍රායෝගික පරීක්ෂණ හරහා ඕගොල්ලෝ මෙන්න මේ සිද්ධාන්ත වල යෙදීම් ටික ඒක කොහොමද ඇප්ලයි වෙන්නේ කියන එක මෙතනදී ඉගෙන ගන්න ඕන. ඊළඟට මේ දෙකම තිබ්බත් වැඩක් නැහැ. වැදගත් කාරණේ තමයි ඕගොල්ලෝ ප්‍රමිතිගත ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙන්නට ඕන. මොකද ප්‍රමිතිගත ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙන්නට ඕන. පොතේ නිවැරදි සිද්ධාන්ත කියන එක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මට ඒක ගන්න හම්බෙන්නේ නැහැ මානව නිවැරදි සිද්ධාන්ත නැත්තම්. දැනට අවුරුදු 10කට කලින්. හැබැයි දැන් මානව නිවැරදි සිද්ධාන්ත සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණව කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඔයාලට ඉතාම අංග සම්පූර්ණ තියරිත් එක්ක තියෙන සුපිරිටියුට් එකක්. මොළ කාලෙම තියරි දාලා දෙන්නේ ඔබ වැරදි වෙච්ච එකට යොමු වෙන නිසා. නමුත් පළවෙනි පාඩමේ නැදකින් පස්සේ ටියුට් අංග සම්පූර්ණ ටියුට් එකක් දෙනවා. සියලු ගණන් ආවරණය වෙන විදිහට. ඒ ගණන් වලට විභාගයට ප්‍රශ්න දාන පොත්වලින් ප්‍රශ්න තියෙනවා. මෙතෙක් ගාපු විභාග ප්‍රශ්න සියල්ල අන්තර්ගතයි. අලුතෙන් එන්න පුළුවන් වාර මේ සියලු ප්‍රශ්න අන්තර්ගතයි. ඊළඟට සියලුම ඉස්කෝලවල ආපු වාර විභාග වල ප්‍රශ්න අන්තර්ගතයි. ඒ සියල්ල අන්තර්ගත සුපිරි නිබන්ධනයක් වාරාට ටියුට් එකක් හම්බ වෙනවා. එතකොට පුතේ මේ පන්තිය උගන්වන තියරි ටිකයි ටියුට් එකයි එකට එකතු වෙලා ඔයගොල්ලෝ ඒක අංග සම්පූර්ණව කරගෙන යනකොට හරි පහසුවෙන් සිද්ධාන්ත ටික කොට දාගන්න පුළුවන්. හැබැයි සිද්ධාන්ත කොට දාපු පළියට ඒ ලෙවල් වලට ඒකක් ගන්න බෑ. ඒකට පුතේ ප්‍රායෝගික පරීක්ෂණ ඕන. එක සැරයක් කියන්නේ මම විභාග කරපු අවුරුදු 2010 එක ප්‍රශ්නයකදී අහනවා කිසිම කවදාවත් ඒ වගේ ප්‍රශ්නයක් අහලා නැහැ. නිකම් මේ උපකරණයක නලයක නිෂ්කම්මය කියනවා. නලයක සයිස් එක කියනවා. කවදාවත් ඒ වගේ ප්‍රශ්න අහන්නේ නැහැ. මොකද එක නල එක සයිස් තියෙන්න පුළුවන් ඉතින්. හැබැයි අහපු උපකරණ නලය වෙනස් වෙන්න බෑ. කිසිම තියරි පොතක ඒ නලයේ සයිස් එක කොහෙවත් තැනක කියලා නැහැ. එහෙනම් මොකටද පුතේ ඒක අහලා තියෙන්නේ? ඒක ඇහුවේ මේ දරුවා පේපර් එක ලියන දරුවා ඇත්තටම ඉස්කෝලේ ගිහිල්ලා හරි කොහෙදී හෝ මේ පරීක්ෂණ උපකරණේ අතින් අල්ලලා බලලා තියෙනවද මේ ප්‍රැක්ටිකල් එක කරලා ඒ එක්ස්පීරියන්ස් එක ඇඟට අරන් තියෙනවද කියන එක තමයි ඒ ප්‍රශ්නේදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒක චෙක් කරන්න තමයි ඒගොල්ලෝ මේ ප්‍රශ්න දාලා තියෙන්නේ. ඉතින් පුතේ එදා ඉඳන් මගේ හිතේ වැඩ කරපු දෙයක් තමයි 99%ක්ම පන්තිවල මේ ප්‍රායෝගික පරීක්ෂණ බොරුවක් කරලා මේක නිකන් මවලා හිතින් මවා ගන්න කියලා මේ ප්‍රායෝගික පරීක්ෂණ එකට කටපාඩම් කරලා කියලා උත්තරේ ලියවනවා. ඒකෙන් මිදෙන්න මම තීරණය කරා කිසිම ආර්ථික ලාභ අපේක්ෂාවක් නැතිව සියලුම ප්‍රායෝගික පරීක්ෂණ උපකරණ ටික මම මෙලදී අරගෙන ඉතාලම දැනට ලංකාවේ ගන්න පුළුවන් හොඳම මට්ටමේ ප්‍රායෝගික පරීක්ෂණ උපකට්ටලයක් අරගෙන ඒ වගේ ඔයාලට මේ පන්තියේදීම ප්‍රැක්ටිකල්ස් කරවලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන ඔයාලව ප්‍රැක්ටිකල් ටික ගොඩ දාන්න මගේ මෙහෙයුමක් තියෙනවා. එහෙනම් මගේ ප්ලෑන් එකක් තියෙනවා. ඒකෙන් 2021 ළමයින්ට 2021 අයියලා අක්කලාට
ඒ ප්‍රැක්ටිකල් වලින් මම හිතන්නේ දෙකක් හෝ තුනක් කෙරුණා. නමුත් ඊට පස්සේ කොවිඩ් ආවෙන් ඒක කරගන්න බැරි වුණා. හැබැයි යාළුවාට ඉදිරියේදී මේ දේවල් ආයි කන්ටිනියු වෙනවා. ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පන්ති පටන් ගන්න දවසේ ඉඳන් කිසිම ගැටලුවක් නැතුව මේක එක දිගටම ප්‍රැක්ටිකල් ටික ගාන්න පිළිවෙලට අරන් යන්න පුළුවන්. එතකොට පුතේ පන්තියේදී ඕගොල්ලෝ ඔයාලගේ අතින්ම ප්‍රායෝගික පරීක්ෂණයේ ඉෂ්ට කරලා ඒකට අදාළ රජයෙන් දීලා තියෙනවා පොඩි සටහනක් සම්පූර්ණ කරන්න. ඒ සටහන සම්පූර්ණ කරලා ඒකෙන් වාර්ෂික මාසිකව ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියලා තමයි ඕගොල්ලෝ ප්‍රායෝගික පරීක්ෂණ කරන එක කොට දාන්නේ. ඒක නිසා බය වෙන්න එපා. ආයි ප්‍රායෝගික පරීක්ෂණ කිසිම දෙයක් මිස් වෙන්න මම මෙතනදී ඉඳ තියන්නේ නැත. ඊළඟට ප්‍රතිගමන ප්‍රශ්න පත්‍රවලට මොකද දෙන්නේ? මගේ අරමුණ පුතේ MCQ 5000 ටිකක් අමාරුයි වගේ කියලා හිතුවට අපිට එච්චර අමාරු වෙන්නේ නැහැ. හේතුව තමයි මේ MCQ 5000 කරන්නේ. මේ MCQ 5000 කරන්නේ සතිපතක්. සතියකට MCQ 40ක් වෙන් කරනවා පුතේ. පන්තියේදී 20ක් කරවනවා. තව 20ක් ගෙදරදී හදන් එන්න දෙනවා. ඒ දෙන්නේ ඔයාලට ටියුට් එකේ ගණන් වලට අමතරව. ඒ දෙන විභාග ප්‍රශ්න වලට අමතරව තවත් MCQ 20ක් සතියට කරවනවා. ඒක පුතේ කරවනවා. බයලෙම කරවනවා ඈ. හරි. MCQ 50ක් කරනවා. ඊළඟට full papers 40ක් හෝ ඊට වඩා වැඩි ගණනක් කාලයේ හැටියට මොකද අයිත් කොයිඩර්ලා කියන්නේ අපි දන්නේ නැහැ. full papers 40ක් කරවලා තමයි 2023 ඔයගොල්ලෝ විභාගයට යන්නේ. පුතේ ඔයගොල්ලෝ හිතන්න නොදන්නා පළාතක නොදන්නා දිස්ත්‍රික් එක කවුරුත් හරියට හැමෝම විතර අඳුරන්නේ නැති දිස්ත්‍රික් එක ඕගොල්ලෝ පාරක ඇවිදලා යනවා බයෙන් කවුද ඉන්නේ කින්දමන්ද කියලා දන්නේ නැහැ. ඕගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ගෙදර අම්මා තාත්තා හරි අයියා කෙනෙක් හරි හම්බ වෙන කොහෙද යන්නේ මගදී. එහෙම හම්බ වෙනවා. එහෙම හම්බුනාට පස්සේ ඕගොල්ලෝ හිතට දැනෙන දෙයක් තියෙනවා. ඒතර අපි අන්නේ දැනෙන ෆීලිං එකට කියනවා හරියට අම්මා තාත්තව දැක්කා වගේ ෆීලිං එකක් එනවා කියලා. ඒ කියන්නේ අපිට නිකන් අම්මා මාරයිනේ. සිරානි මේ ඉන්නේ මිනිස්සුනේ කියලා වගේ නිකන් අමුතු හෘදයාංගම හැඟීමක් එනවා. ඔය හරි දැනෙන්නේ බලද්දක අඳුරට තාවරේ ආපුවා පස්සේ. අන්න ඒ වගේ තමයි පුතේ මේ පේපර් 40 කරලා විභාගෙට ගියාට පස්සේ ඔයගලන්ට ඒ පේපර් එකේ හම්බෙන්නේ අම්මා තාත්තා දකින්න වගේ ප්‍රශ්න තමයි. කිසි කතන්දරයක් නැහැ. ඒකට මම උදාහරණය ඔයගලගේ ගෲප් එකේ ප්‍රශ්න ෆිසික්ස් ගෲප් එකේ දැම්මා. මම මේ ඒ ප්‍රශ්න ටික ඔයගලන්ට ආයෙ දාන්න ගෲප් එකට අලුතෙන් ඇඩ් වෙච්ච ළමයි කීප දෙනෙක් ඉන්නවා. ඒ අයට බලාගන්න ඒ ප්‍රශ්න ටික දාන්න. ඉතින් පුතේ ප්‍රශ්නේ මම රූප සටහන ඇඳලා දීපු එකේ මම රූප සටහන අදින්න කියලා දීපු ඉඩේ විභාග ප්‍රශ්න පත්‍රයේ රූප සටහන ඇඳලා තියෙනවා. මම ඇඳලා දීපු එක සමහර ප්‍රශ්න වලදී රූප සටහන අදින්න කියලා තියෙනවා. ඉතින් ඒක නිසා ඉතාලම කියන්නේ ප්‍රශ්න පත්‍ර 40ක් සාකච්ඡා කරලා යනවා කියලා කියන්නේ මොඩල් පේපර්ස් වල මොඩල් පේපර්ස් 40ක් සාකච්ඡා කරලා යනවා කියලා කියන්නේ ඕගලන්ට අංග සම්පූර්ණ පේපර් කිරීමක් අංග සම්පූර්ණ පේපර් කිරීමේ පළපුරුද්දක් හම්බෙලා තමයි ඔයාලා විභාගයට යන්නේ. මේක තමයි මගේ උගන්වන වැඩපිළිවෙල. ඊට අමතරව මම භාවිතා කරන තවත් කාරණයක් තියෙනවා. ඒ කාරණේ තමයි අංක 1. අපි ඉගෙන ගන්න විද්‍යාව. අපි ඉගෙන ගන්න මැජික් නෙමෙයි. මේක ආවේ කොහොමද? මේක ආවේ මෙහෙම ඇයි? ඇයි මෙහෙම මේ තියරියක් නිර්මාණය වෙලා තියෙන්නේ? ඇයි මේ සමීකරණ එන්නේ? මේ සමීකරණ එන්නේ කොහොමද? ඇයි කියන ප්‍රශ්නයත් එක්ක ඉගෙන ගන්න ඔයාලට මගේ පන්ති අවස්ථාවක් හම්බ වෙනවා. හේතුව තමයි ඇයි කියන ප්‍රශ්නෙත් එක්ක ඔයාලට පුළුවන් අලුතෙන් විභාගෙට එන ප්‍රශ්න පිළිබඳව තනියෙන් හිතන්න. අලුතෙන් හම්බෙන ඕනම જાතියක ප්‍රශ්න පත්‍රයකට අලුතෙන් හම්බෙන ඕනම જાතියක මේ අලුත් ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දෙන්න හයියක් ගටක් ඔයාලගේ ඇඟ ඇතුලේ නිර්මාණය වෙනවා. අන්න ඒ කියන කාරණේ වෙනුවෙන් මම හැමතිස්සෙම පන්තියේ ඉන්න ඕන දරුවෙක්ට මගේ ඕනම වෙලාවක ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නෙට අදාළ උත්තරය ලබා ගන්න පුළුවන් නිදහස් පරිසරයක් පන්ති ඇතුලේ නිර්මාණය කරලා තියෙනවා. දැන් ඔයාලා මෙතනදී මගේ කලින් ගෝලයන්ගේ නංගිල මල්ලිලා නැත්නම් කලින් ගෝලයන්ගෙන් අහලා මේ පන්තිය තෝරගත්තු දරුවෝ ඇති. ඒ දරුවන්ට බොහොම පහසුවෙන් පුළුවන් එයාගෙන් අහන්න ඇත්තටම මෙහෙම තත්ත්වයක් තිබ්බද කියලා. මගේ පන්තියේ පුතේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ ෆෝන් එකේ data පැය 24ම on. මගේ නම්බර් දෙකම පැය 24ම වැඩ. ඔයගලන්ට කැමති වෙලාවක
ඒ ප්‍රශ්න යොමු කරනවා නම් මම උත්තර දෙනවා. ඒක මගේ හැටි. හැබැයි මම කාර්යබහුල නම් මම රෑ වෙලා උත්තරේ දානවා. ඒ වෙලාවට උත්තරේ දාන්න බැරි වුණා. ඔයාලට ඕන ප්‍රශ්නයක් ඕන වෙලාවක අහලා निराකරණය කර ගැනීමේ නිදහස ඔයාලට මගේ පන්තිය ඇතුලේ තියෙනවා. ඉතින් දරුවනේ මේක තමයි මම යන ගමන. මේ ගමන සාමාන්‍යයෙන් තියෙන භෞතික විද්‍යා පන්තියකට වඩා තරමක් වෙනස් වෙන්නට පුළුවන්. ඒක නිකන් මට අමාරුයි. දැන් ඔයාලට ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන්. මේක කරන්න සතියට දවසක් ඇතිද? මදි නිසා තමයි පුතේ සතියට දවස් දෙකක් වැඩ කරන්නේ. අපි සතියට දවස් දෙකක් වැඩ කරන මාසෙට දවස් 8ක් උගන්වන පන්තියක්. මාසෙට දවස් 8ක් උගන්වන පන්තියක්. මට ඔයාලගේ හිත හැදෙන්න නළු නිලියන්ට බණින්නයි වෙන වෙන මගුල් කියවන්නයි ඒකට වෙලාව නෑ පුතේ. අපි මේකට උපරිමයෙන් මහන්සියලා වැඩ කරන්න ඕන. උපරිම මහන්සියලා වැඩ කරන්න ඕන. හරි? ඒ උපරිම මහන්සියලා වැඩ කරනකොට මේ දවස් 8ම උපරිම ප්‍රයෝජනෙට ගන්නවා. දවස් 4ක් මේ 8න් 4ක් තියරි උගන්වන්නත් ඉතුරු 4 ප්‍රැක්ටිකල් සහ පේපර් වලට වැය කරනවා. එතකොට ඔයගොල්ලන්ට පළවෙනි මාස දෙක විතර මේ දවස් 8ම වැඩෙන්නේ නැහැ. පළවෙනි මාස දෙකේ මේකේ දවස් 4ක් හෝ 6ක් වගේ තමයි උපරිම වශයෙන් යන්නේ. මොකද ඔයාලට පේපර් එකක් කරන්න, ප්‍රැක්ටිකල් එකක් කරන්න ප්‍රමාණවත් මේ තියරි ප්‍රමාණයක් කවර් වෙන්නේ නැහැ මාසයක් දෙකක් විතර යනකම්. මාසයක් දෙකක් ගියාට පස්සේ තමයි ප්‍රැක්ටිකල් එකක් කරන්න පුළුවන්, තියරියක් කරන්න පුළුවන්, හොඳ සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන්, පේපර් එකක් නිර්මාණය කරන්න පුළුවන්. මේ දවස් 8ක් කියන්නේ මාස දෙකක් විතර ගියාට පස්සේ. ඒක නිසා ඔයගලන්ට මුලදී මාසෙක දවස් 4යි සාමාන්‍ය පන්තියක් විතර යනවා. පළවෙනි මාසෙන් පස්සේ විතර කෙලින්ම මාසෙක දවස් 8ම අපි වැඩ කරන පන්තියක් පුතේ. මොකද එහෙම නිකක් මම මේ බාරගන්නේ ඔයාලගේ වගකීම. ඔයාලගේ ජීවිතේ ඒ තුනකට යන වගකීම තමයි මේ බාරගන්නේ. ඒතර මේ ඒ තුනකට යන වගකීම මට නිකන් නිදහසේ බල වැඩ කරපන් කොහොම හරි වැඩ කරපන් කියලා එහෙම ඉන්න බෑ. ඒක නිසා හොඳින් හරි තරකින් හරි මේ වැඩ ටික කරනවා. දැන් තව ප්‍රශ්නයක් මතුවෙනවා ඇති. මේ පන්තියේ මේ ෆීස් කොහොමද පන්ති දෙකක් කරනවනේ ඒක ඩබල්ද කියලා නෑ පුතේ. මේකේ තනි ෆී එකකට තමයි ඔක්කොම යන්නේ. මගේ ෆීස් දාස්තු ඔක්කොම දාලා තියෙනවා ගෲප් එකේ. මොකද හේතුව මෙහෙම මම අමතරව වැඩ කරා කියලා මට ඔයාලගෙන් වැඩිපුර සල්ලි ගන්න බෑ. ඔයගොල්ලෝ සූදානම් වෙලා තියෙන සතියකට එක පන්තියයි මාසෙට දවස් 4යි. මම මාසෙට දවස් 8ක් වැඩ කරා කියලා ඩබල් ෆීස් ගන්න මට හැකියාවක් නැහැ. ගන්නට හිත දෙන්නේ නැහැ. ඒක නිසා මම මේ සියල්ලට එක ෆී එකයි ගන්න පුතේ. ඒතකොට ඔයාලට පේපර් ක්ලාස් එකයි ප්‍රැක්ටිකල් ක්ලාස් එකයි දෙකම ෆ්‍රී ඔෆ් charge වෙන වැඩක්. හරි. එතකොට මාසෙට රුපියල් 1700 මුදලක් තමයි මගේ හැම ආයතනයකම පන්ති ගාස්තු වෙන්නේ. ඔයාලට ඒකෙනොත් මාර්තු මාසේ ඉගෙන ගන්න දේවල් වලට මුදල් අය කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඇවිල්ලා මම උගන්වනවා හොඳද? ගැළපෙනවද? ඇඟට තේරෙනවද? වදිනවද කියන එක හරියට තේරුම් අරගෙන බලන්න පුළුවන්. ඒතර සම්පූර්ණ එකට නිදහස තියෙනවා. මම උගන්වන දේ පිළිබඳව ඕන විවේචනයක් දෙන්න පුළුවන්. කිසි කරදරයක් නැහැ පුතේ. මම කැමති ගුරුවරයෙක් විදිහට හෙන ගැම්මෙන් ඉඳගෙන දරුවෝ බය කරලා තියන් ඉන්නවට වඩා ඔයාලට නිදහසේ ඉන්න දීලා ඔයාලගේ ඇතුලෙන් එන ප්‍රශ්න වලට ප්‍රශ්නේ ඇදලා අරන් උත්තරය දෙන්න මම ඉස්සර ඉඳන් පුරුදු වෙලා තියෙන විද්‍යාව. ඒක නිසා මම ඒකට මගේ පන්තියේදී ඒකට අවශ්‍ය ඉඩ නිර්මාණය කරලා තියෙන්නේ. පැහැදිලිද? දැන් මම පන්ති කරන ආයතන මොනවද? පන්ති කරන ආයතන පුතේ සාමාන්‍යයෙන් බේරුවල තමයි මම මුලින්ම පටන් ගත්ත තැන. ඒ නිසා මම ඒක අමතක කරන්නේ නැහැ. බේරුවල සවිය ආයතනයේ පන්ති කරනවා. ඒක සඳුදා උදේ 8ට තියෙන්නේ. සඳුදා උදේ 8ට. ඊළඟට ඒසෝන් ආයතනය තමයි ඊළඟට පටන් ගත්ත ආයතනය. ඒසෝන් ආයතනයේ පන්ති තියෙන්නේ සිකුරාදා උදේ 10 මාරට. සිකුරාදා උදේ 10 මාරට. ඊළඟට හොරණ පන්ති කරනවා. හොරණ පවර ආයතනයේ පන්ති කරනවා. පවර එක. ඒ පවර ආයතනයේ සිකුරාදාම උදේ 8 වෙනකොට පන්ති පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මම පැය දෙකමාරක් 3ක් විතර උගන්වනවා. මම පන්තියේ වෙලාව ඇඩ්ජස්ට් කරලා දෙන්නම් පළවෙනි දවස් නිසා. මොකද දැම්ම වැඩි වෙලාවක් ළමයි තියන් ඉන්න නීතියක අවසරයක් නැහැ. ඒක නිසා මේ වෙලාවල් පසු කාලීනව දෙවෙනි සතිය වගේ වෙනකොට සාමාන්‍ය විතර පැය 3කට යනවා. එතෙක් පැය දෙකමාරක් වගත් කරන්නට ඕන. නැත්නම් කාර්ය ප්‍රමාණවත් නැහැ. ඊළඟට හොරණ පන්තිය
සිකුරාදා උදේ 10ට මගේ ඔය ගෲප් එකේ මම ආයෙ දාන්නම් ඒවලට අදාළ ඇඩ්වර්ටයිස්මන්ට් වල ඒ කාලවකවානු ටික තියෙනවා. කොරළ පන්තියේ තියෙන්නේ ඉරිදා උදේ සිකුරාදා උදේ 8ට කළුතර ඒ සෝන් එකේ පන්තියේ තියෙන්නේ සිකුරාදා උදේ 10:00ට කෙනෙක් සාමාන්‍ය 11 විතර වෙනවා මම වෙලාවක් දනුම් දෙන්න නැවත ඊළඟට බේරුවල සවිය ආයතනයේ පන්තියේ තියෙන්නේ සඳුදා උදේ 8ට අලුත්ගම ගුරුගෙදර ආයතනයේ පන්තියේ තියෙන්නේ සඳුදා උදේ 10:00ට සඳුදා උදේ 10:00ට රයිට් ඊළඟට මෙතන වත්තල දරුවෝ නැතුව ඇති වත්තල ආයතනයෙන් මම උගන්වනවා වත්තල කැම්පස් ආයතනයේ ඒ වත්තල කැම්පස් ආයතනයේ ඉරිදා උදේ 8:00ට තමයි පන්ති තියෙන්නේ ඔය විදිහට තමයි මම 2023 වෙනුවෙන් කරන පන්ති ටික වෙන් වෙලා යන්නේ රයිට් ඒක නිසා මේක තමයි පුතේ මම යන ගමන ඔයාලා කැමති නම් මේ ගමනත් එක්ක එකතු වෙලා පහසුවෙන් ඒ තුනකට යන්න ඒ තුනක් මට ෆිසික්ස් විතර කොට දාලා හරියන්නේ නැහැ මම කැමති මම ගත්ත අත්දැකීම ඔයාලටත් ලබා දෙන්න මම දැන් වෙලාව ගොඩාක් ගිහිලා තියෙන්නේ දැන් මේ සම්බන්ධව දැනුවත් කිරීම සියල්ල අවසానයි තව එක දැනුවත් කිරීමක් තියෙනවා අද රජයෙන් අවසර දෙන්නට තිබ්බා ටියුෂන් කරන්න නමුත් අද නිවේදනයක් ආවා අලුත් චක්‍රණයක එනකම් ඒකට අදාළ අවසරය දෙන්න බැහැ කියලා ඒක නිසා දැනට මේ තියෙන තත්ත්වයේ යටතේ සිකුරාදා හොරණ ආයතනයේ සහ කළුතර ඒසෝන් ආයතනයේ පන්ති පැවැත්වීම සඳහා දැනට අවසරයක් නැහැ නමුත් හෙට වෙනකොට දන්නවනේ ඉතින් රජයෙන් උනත් දෙන ජීවිත తీරන සෑහෙන සැරේ වෙනස් වෙනවනේ. එතකොට ඒ දෙන අවසරෙත් එක්ක අපි බලමු ඉස්සරහට කොහොමද කරන්න කියලා. අවසර දුන්නොත් මං කියපු වෙලාවල් වල පන්ති තියෙනවා. අවසර දුන්නේ නැත්නම් ඔයාලට ඒ විදිහටම ඔන්ලයින් ක්ලාසස් පැවැත්වෙනවා. රයිට්? එතකොට සිකුරාදා එක වෙලාවක් දාලා ඉවරලා ඒ වෙලාවටම ඔන්ලයින් ක්ලාස් එක ලොන්ච් කරනවා. මම ඒ වෙලාවට කියන්නම්. මම ඒක දැනුවත් කරන්නම් ඔයාලව. ඒ වෙලාවට තාම හරියට උත්තරේ හම්බෙලා නැහැ. ආරංචි විදිහට අවසර දීලා නැහැ කියලා තමයි තියෙන්නේ. එතකොට 29 වෙනිදා තමයි නු කරන්න දෙන්නේ. නමුත් ඒක වෙනස් වෙන්නත් පුළුවන් නේ. අපි දන්නේ නැහැනේ. ඒක නිසා මම හෙට හරියටම දැනුවත් කරන්න පන්ති කරන්න පුළුවන්ද බැරිද කියලා. අවසර දුන්නොත් ආයතනවල පන්ති තියෙනවා. අවසර දුන්නේ නැත්නම් ඔන්ලයින් ඒ විදිහටම තියෙනවා. පැහැදිලිද පුතේ? right. එතකොට මම පුංචි කතාවක් කියන්න. කතාව මගේ දේශනේ ඉවර කරන්න කලින් තිබුණේ නැහැ. ඇත්ත කතන්දරේ එහෙම විශේෂ ජයග්‍රහණයක් නැහැ. සොදුරු කොදුරු ඒක තිබුණේ නැහැ. මගේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ආපු දවසේ මට ඒ තුනයි කියලා දැනගත්තට පස්සේ අපේ අම්මටයි තාත්තටයි ඇස්වල කඳුළුවා. ඒක මට තාමත් එදා වගේම අදටත් මතක් වෙනවා. ඒක මතක් වෙනකොටත් මගේ ඇස් තාමත් එත් වෙනවා. ඉතින් මම කැමති ඕගොල්ලෝ ඔයාලගේ අම්මා තාත්තට ඒ වගේ සතුටක් දීලා ඔයාලගේ අධ්‍යාපන ගමන සාර්ථකව අරගෙන යනවට මම කියන්නේ ඒ වලින් පස්සේ අධ්‍යාපනය ඉවර වෙනවා කියලා. ඒ වලින් පස්සේ අධ්‍යාපනය අරගෙන යන දේ ගොඩක් දුරකට. ඒ වගේම මම වගේම ඕගොල්ලන්ට සාර්ථකව මේ ගමන යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ ගමන වෙනුවෙන් තමයි මම මේ මහන්සිය වෙන්නේ. ඒ ගමන වෙනුවෙන් තමයි මම මේ වැඩේ සිද්ධ කරන්නේ. හරි. එහෙනම් ආදරණීය දුවේ පුතේ 5:25යි ඔයගොල්ලෝ පහමාරට හරියටම ලොකුණා මම 5:45ට පටන් ගත්තා අනිත් ළමයින්ට එන්න ඉඩ කඩ දීලා එහෙනම් දැන් අද ළමයි කීප දෙනෙක්ට සහභාගී වෙන්න බැරි වුණා. ඒකට මම මේක රෙකෝඩින් එක දානවා ගෲප් එකට. ඒතර ඔයාලා බලා ගන්න පුළුවන්. එහෙනම් මෙතනින් මම මේක නවත්තනවා. මේ ඔන්ලයින් මීටින් එකට ආපු හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා බොහෝම ජයග්‍රාහී අනාගතයක් හොඳ ජයග්‍රාහී අනාගතයක් ලබා ගන්නට වලන හැකියාව වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවි කියලා. එහෙනම් හැමදාම බොහොම ස්තුතියි. ඊට පස්සේ